සම්මා සම්බුදු සරණයි හැම දිනාටම වෙනද වගේම මේ උදෑසන බොදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශය දැයට දායාද කරන බුදුමග වැඩසටහන. අපි අද සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ගත්තොත් එහෙම ඒකාකාරී ජීවිතයක් අපි ගත කළා. ඊට පස්සේ විවිධ සමාජයට අනුගත වීමේදී එකවරම මාස දෙකහමාරක් තුනකට ආසන්න කාලයක් එක විදිහකට ඉඳලා බොහෝ පිරිසක් ගෙදර ඉඳලා නිදහසේ ඉඳලා නිකන් ඉඳලා එකපාරට සමාජයට අනුගත වෙනකොට යම් යම් වෙනස් වීම වෙනස්කම් හිතන පතන ආකාරයේ නුහුරු නුපුරුදු ගතියකුත් දක්නට තිබුණා. ජීවිත ගමනත් ඒ වගේ. දැන් අපි බුදුමගේ වැඩසටහනෙන් ධර්මයේ ජීවිතයට ආදේශ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න වැඩපිළිවෙල කතා කරද්දී මෙච්චර ධර්මානුකූල රටක් තුල වෙන යම් යම් සිදුවීම් ගත්තාම අපි අද වැඩසටහනත් මින් ඉදිරියටත් වැඩසටහන් කිහිපයක්ම පෙළගස්වන්නට අපි සූදානම් වෙනවා තරුණ සිත්වලට කතා කරන්න. තරුණයින්ට බුදුබණ ආරෝපණය කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වැඩපිළිවෙලකට යා යුතුයි කියන තීරණයකට ආපු නිසා අපි නාලිකාවක් විදිහට ඒ ඔස්සේ වැඩසටහන් රාශියක් පෙළගස්වන්නට තීරණය කළා. දැන් වර්තමාන සමාජයේ සිදුවීම් ගත්තත් යම් යම් ආවේගකාරී අවස්ථා ඝාතනයට ලක්වීම ඒ හැම ප්‍රවෘත්තියකම ගත්තොත් එහෙම වුන් අවුරුදු 21 22 23 වගේ තරුණ අය. එහෙම වෙන්නේ ඇයි? තරුණ සිතකට මොකක්ද ඒකට බලපාන්නේ? ඒක කොහොමද පාලනය කරගන්නේ? ඒකට පරිසරය සකස් කරගන්නේ කොහොමද? ධර්මානුකූලව අපි ටිකක් කතා කරමු. අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා බුදුමගේ වැඩසටහනට අද දවසේදී තරුණ සිත්වලට හිත හැදෙන බණපද අපි වෙනුවෙන් මේ වැඩසටහන ඔස්සේ තරුණ හදවත් වලට ලං කිරීම පිණිස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට උන්වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රම්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපනික මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති දෙහිපේ චන්දවිමල ස්වාමින් වහන්සේ අපේ පරිවේනාධිපති ස්වාමින් වහන්සේ උනාට උන්වහන්සේ මේ තරුණයි. අපේ හාමුදුරුවනේ ඊටම ගෞරවයෙන් පිළිගන්නවා. අපි සූදානම් මුලින්ම අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න අපේ හාමුදුරුවනේ මේ තරුණ සිතක් කොහොමද සකසන්නේ ධර්මානුකූලව? තෙරුවන් සරණයි සියලු දෙනාටම. වෙනදා බුදුමග ඔස්සේ අපි ගැඹුරින් ධර්ම සාකච්ඡාවක් සිද්ධ කළේ මේ අලුත් වැඩසටහන් මාලාවක් ඔස්සේ ඊට වඩා සරලව සමීපව මේ ජීවිත ගොඩනගා ගැනීම පිණිස විශේෂයෙන්ම තරුණ ජීවිතවලට ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙන්නේ ඒ පිළිබඳව සඳහන් කරන්නට යෙදුණා. ඉතින් මේ තරුණ ජීවිතයක නැත්තම් තරුණයෙකුගේ සිත ගොඩනගා ගන්න කොහොමද කියන එක අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න වෙනවා. දැන් තරුණයෙක්ගේ සිත නැත්තම් තරුණයේ කාලය හඳුන්වනවා හරියට මේ ගලාගෙන යන සැඩපහරක් වගේ ගලාගෙන යන ගඟක්. ඉහළ ඉඳලා ගලාගෙන යන ගඟක් වගේ. ඒ වගේ ප්‍රචණ්ඩව ගලාගෙන යන ගඟක් වගේ. ඒ කියන්නේ ඒකෙන්ම පැහැදිලි වෙනවා ඒ සිතේ ස්වභාවය කොච්චරක්ද කියලා. ඒ වගේ කොයි වගේ සිතක්ද කියලා. තව විදියකින් කිව්වොත් එහෙම තරුණයා කියලා කියනකොට මේ කුළු මීහරකෙක් වගේ ස්වභාවයක් තියෙනවා. හාමුදුරුවෝ හොරෙන් කිව්වේ. ඒක මේ එහෙම හඳුන්වලා තියෙනවා. ජව සම්පන්න සාමාන්‍යයෙන් අර කුළු හරක කියන්නේ ශක්තිමත් වගේම ජව සම්පන්න ඒ වගේම ආවේගකාරී. දැන් අපිට පේනවා එහෙම සාමාන්‍ය තරුණයන්ගේ ස්වභාවය. දැන් සංස්කෘත සාහිත්‍යය තුළ තරුණකම නැත්නම් තරුණකමත් එක්ක එන
කාරණාවන් ගැන කතා කරනකොට දැන් තරුණයාට විචාර බුද්ධියක් නැත්තා. ඒ තරුණකම ඒ යෞවනත්වයේ ප්‍රයෝජනයක් නැහැ. දැන් තරුණයෙක් වුණාම හොඳට කල්පනා ශක්තිය තියෙනවා. ඒ වගේම මේ දැන් වර්තමානයේ තරුණයෝ ගත්තොත් එහෙම වැඩිහිටියන්ට වඩා ලොකු පරාසයක අවබෝධයක් තියෙනවා. ඒ කියන්නේ විෂයයන් ගණනාවක අවබෝධයක් තියෙනවා. ඊළඟට මේ අයගේ ක්‍රියාකලාපය ගත්තොත් දැන් වයසට ගියපුවාම ටිකක් හිතලා මතලානේ වැඩ කරන්නේ. දැන් තරුණ අය එහෙම නැහැ. පළවෙනි අවස්ථාවේම ක්‍රියාත්මක වෙනවා. දැන් ගෙවල් වල අපි දන්නවා මේ අම්මලා තාත්තලා එක්ක දරුවෝ දැන් තරුණ දරුවෝ ඉන්නකොට අම්මලා තාත්තලා රාත්‍රී කාලයේ මොනවා හරි සද්දයක් බද්දයක් ඇහුනොත් එහෙම ඒක හොඳට විමසලා බලලා දැන් කොහෙන්ද ඒ සද්දය ආවේ මොන වගේ සද්දයක්ද ආවේ සද්දේට අනුව හොඳට හොයලා බලලානේ මේවා කරේ. නමුත් තරුණයෝ එහෙම නැහැ. එළින්ම දොර අරගත්ත එළියට ගියා. මොකද්ද කියලා බලන්න. ඒක අනතුරුදායකයි. ගොඩක් දුරට අනතුරුදායකයි. දැන් ඔන්න ඔය නිසා තමයි තරුණයන් අතින් වැඩිපුර මේ අනතුරු සිද්ධ වෙන්නේ. දැන් රථ වාහන අනතුරු ගත්තොත් එහෙම ඒ තරුණයන්ගේ අතින් වැඩි. මොකද සමහරක් වෙලාවට අපි දන්නවා මේ ඒ අය බීමත්ව යන්නේ. සමහරක් අය පාරේ යනකොට ඒ ආවේගයත් එක්ක යන්නේ. තරුණකමත් එක්ක. අපි දන්නවා එතකොට දැන් මේ වාහනේ පදවන්නේ තරුණ කෙනෙක් කියලා අපිට පේනවා සමහරක් වෙලාවට. සාමාන්‍ය වචන දෙකකුත් තියෙනවානේ අපේ හැමෝටම තරුණ මදය කියන. ඔව්. යෞවන මදය කියනවා. ඒකට කියන්නේ යොබ්බන මදය. යොබ්බන මද. ඔව් යොබ්බන මදයත් එක්ක හරි පරිස්සම් වෙන්න ඕනේ. යෞවනත්වය ගැන කතා කරනකොට මේ පරිස්සම් වෙන්නත් ඕනේ. නැත්තම් එහෙම යෞවනයන්ට දොස් කියනවා කියලා ගන්නත් පුළුවන්. දැන් අම්මලා තාත්තලා වැඩිහිටියෝ යම් කිසි විදියකට උපදේශයක් දුන්නත් මොකද වෙන්නේ? ඒක උපදේශය දීමත් අයහපත පිණිස තමයි හේතු වෙන්නේ. සාමාන්‍යයෙන් කිව්වොත් රුස්සන්නේ. ඒ නිසා හරිය පරිස්සමෙන් තමයි තරුණයන් එක්කත් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ අපි අද දවසේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ තරුණ සිත්වලට අපි කොහොමද සමීප වෙන්නේ කියලා පොඩි පරීක්ෂණයක් තමයි කරන්නේ. අපේ කොල්ල කෙල්ලෝ ටිකගේ නේද? හදාගන්න. එතකොට ඒ අයට යන පාර කියා දෙන්න. එතකොට ප්‍රශ්න තියෙනවා නම් හිතේ උපදෙස් ගන්න වැඩපිළිවෙලක් හදලා දෙන්න. ඔබ වහන්සේට උනත් කතා කරලා යම් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න ක්‍රමවේදයක් හදලා දෙන්න අපිට පුළුවන් වුණොත් මං හිතනවා මේ වැඩසටහන සාර්ථකයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ නිෂ්පාදකතුමියටත් තියෙන උමනාව ඒක හංසානිට. ඒ නිසා මේ වැඩසටහන් නරඹන අපේ නංගිලා මල්ලිලා එහෙම නැත්නම් ආදරෙන් කිව්වොත් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික කොහොම හරි ජීවිත ගමන සාර්ථකද අපේ හඳුරන්නේ හැම මොන දේ කළත් අපි දැනගන්නට ඕනි සාර්ථක ජීවිතයක් ගත කරන්න හැම කෙනාම පළවෙනි දේ තමයි සල්ලි හොයන්න ඕනේ. හැම කෙනෙක්ම හැම තරුණයෙක්ම තරුණියක්ම ජීවිතේ සාර්ථක කරන්න මිල මුදල් වලින් සල්ලි තියෙන්න එපා. ඒක තමයි ඇත්තම කතාව. ඒ නිසා සල්ලි හොයන්න ඊට පස්සේ සාර්ථක ජීවිතයක් ගත කරන්න ආදරය කරන්න විවාහ වෙන්න දරුවෝ හදන්න එතකොට රටට සේවයක් කරන්න මේ ආදී පිළිවෙලකට හරියට ඔන්න ඔය කඩයින් ටික පැනගත්තොත් ජීවිතේ සාර්ථකයි අති සාර්ථකයි. ඒක ධර්මානුකූලව හරියට අවබෝධ කරගෙන යන්නේ කොහොමද කියන නේද අපේ හඳුරන්නේ. ඒකයි අපි කතා කරන්න ඕනේ. අපේ හඳුරන්නේ දැන් මේ අපි මෙතනින් පටන් ගමු. දැන් හුඟක් අපි දකින දෙයක් අපේ හඳුරු තරුණියෝ රැල්ලට වැඩ කරනවා. රැලි වලට අහු වෙනවානේ. දැන් ඔය පොලිසිය වලින් එතකොට සිරමැදිරිය ගත වෙලා ඉන්න තරුණ පිරිස් එක්ක කතා කරාම වැරදි වලට අහුවෙච්ච බොහෝ අපේ මල්ලිලා නංගිලා එක්ක කතා කරාම
තනි තනියෙන් ඒගොල්ලෝ කල්පනා කරලා කියන දෙයක් තමයි හිතා ගන්න බෑ. අහවල් කතා කරගෙන ගියා අපි නම් එහෙම පසුතැවෙනවා දැන්. කියන්නේ අපි දකිනවා තනියෙන් කරන්න නැති දේවල් හිතාමතා නොහිතා මේ රැල්ලත් එක්ක යන ගතියක් අපේ ආතුරෝනේ. ඇයි තරුණයෝ ඉක්මනට රැලි වලට අහු වෙන්නේ? මෙහෙමයි. දැන් අර බුදුහාමුදුරන්ගේ මේ ධර්මයට අනුව විසුද්ධි මාර්ගයේදී පෙන්නනවානේ දශක 10ක් ගැන. එහෙමයි. මේ අපේ ජීවිතේ අනුමාන කරනවා අවුරුදු 100ක්. ඒ අවුරුදු 100 දක්වා යනකොට මේ දශක 10න් 10ට බෙදෙනවා. දශකයෙන් දශකයට. එතකොට ඒකේ පළවෙනි දශකයේ අයිති වෙන්නේ මේ මන්ද දශකයේනේ. මන්ද දශකය මේ පුංචි කාලය. බොළඳ ක්‍රියාවන් කෙරෙන කාලේ. අවුරුදු 10 වෙනකම්. ඊළඟට එන්නේ ඔය තරුණ දශකය. කියන්නේ දැන් 11යි 20යි අතර ගත්තාම ක්‍රීඩා දශකය. සෙල්ලක්කාර. එතකොට තමයි ඔය කියන විදිහට මේ දැන් ක්‍රීඩා දශකය කියලා කියන්නේ සෙල්ලම් කරනවා කියන එකම නෙමෙයි, ක්‍රීඩාවක් කරනවා කියන එකම නෙවෙයි. කය හොඳට මේ වෙහෙසන්න පුළුවන්. ඒ වගේම කය නම්‍යශීලී හොඳට. ඒවත් එක්ක දැන් මේ අතපය හැදිලා තියෙන්නේ මේ නිකම්ම තියාගෙන ඉන්න නෙවෙයිනේ. වැඩ කරන්න. දැන් ඒ වැඩ කිරීමත් කළ යුතු වැඩ තියෙනවා. අපි කියන හොඳ වැඩ සහ නරක වැඩ. දැන් ওই දෙකටම මේ කයනේ. මේ කය ওই දෙකම කරලා දෙනවා අපිට. අපි දැනගන්න ඕනේ ඒකෙන් මොකද්ද කරන්න කියන එක. දැන් අපේ හැමදෙර එතකොට කය කියන වාහනේ ගමන් කරන එන්ජින් එක තමයි හිත. එතකොට අපි හිතෙන් හරියට පාර හිතෙන් කියන දේ තමයි ඇඟ කරලා දෙන්නේ. අනිවාර්යෙන්. එතකොට අපි එන්නේ එතන සැලකිලිමත් විය යුතුයි. අනිවාර්යෙන්. දැන් එතන ක්‍රීඩා දශකේ දැන් අපි හිතනවා දැන් ඔය 11 පැන්නයින් පස්සේ 10 15 ඔය අතරේ ඉන්න අය පොඩ්ඩක්වත් නිකන් ඉන්නේ නැහැ. මෙහෙ දුවා සමහරක් වෙලාවට මේ කනගමනුත් දුවනවා. එහෙමනේ කරන්නේ. ඊළඟට ඒ අයට අනිත් කිසිවකට වඩා මේ සෙල්ලම් කරන්න දුවන්න පයින්න තමයි ඕනන්නේ. එක තැනක තියන්න බෑ. දැන් සිල් ගන්න එක්කන් ගියත් සමහරක් වෙලාවට ඔය වයසේ අය ආච්චිලා සීලට කරදරයක් වෙනවා. සිල් ගන්න අයට අනිත් අයට. ඒ හැටි. අපි ඒක තේරුම් ගන්න එපා. දැන් මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේ අය ඉන්න වයස මොකක්ද කියලා. දැන් ඔය ගොඩාක් අම්මලා තාත්තලා කියන දේක් තමයි මේ ඔය පුංචි කාලේ පන්සල් වලට එක්ක යන්න පුළුවන්. කරදරයක් නැහැ. හැබැයි මේ ටිකක් ලොකු වෙනකොට අවුරුදු 10 15 විතර වෙනකොට මුන් ඉන්නේ නැහැ එක තැනක කියලා කියනවා. කියන දෙයක් අහන්නේ නැහැ. මොනවා හරි ගහක් කොලක් හරි ගහක හරි නැගලා එහෙම තමයි ඉන්න කැමති කියලා. ඒ ඉතින් මේ වයසේ ස්වභාවය. අපි තේරුම් ගන්න ඕනේ ඒ වයසට අනුකූලව එයාව ගොනු කරගන්න. දැන් ඔබතුමා දන්නවා මේ මැණිකක් හම්බ වෙනකොට ඉස්සර වෙලාම හම්බ වෙනකොට ඒ මැණික හම්බ වෙන්නේ නිකම්ම ගලක්. ඒක උපමට්ටම් කරන්න එපා. ඒ උපමට්ටම් කරන්න දන්නේ නැති කෙනෙක් උපමට්ටම් කරොත් මොකද වෙන්නේ? කුඩු වෙලා යනවනේ. ඒක හරියට දන්න ඒ ශාස්ත්‍රය දන්න කෙනෙක් අවබෝධ කරගෙන ඒකේ වටිනාකම රැඳෙන විදිහට. තව කෙනෙකුට ඕනනම් පුළුවන් මොනවා හරි කරලා උපමට්ටම් කරන්න වටිනාකම නැහැ එතකොට. මම අහලා තියෙන විදිහට ඒකේ වටිනාකමක් තියෙන ක්‍රමයක් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ තාක්ෂණයක් තියෙනවා, විද්‍යාවක් තියෙනවා. ඒක දන්නේ නැති කෙනෙක් කරොත් එහෙම මේ මැනිකේ වටිනාකමක් නැහැ. අන්න ඒ වගේ තමයි දැන් අපි මේ වැඩසටහන තරුණයන්ට කතා කරන එකක් තමයි. හැබැයි වැඩිහිටියෝ බලන් ඉන්නකොට අපිට මේක තුලින් තරුණයන්ව කලමනාකරණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. උපමට්ටම් කරන්න හැටි දැනගන්න ඕනේ. දැන් වැඩිහිටියෝ ඒක දන්නේ නැත්නම් මොකද කරන්නේ? පුංචි දෙයටත් ගහනවා. එහෙම වුණාම එයාට එපා වෙනවා. දැන් අර අපි කායිකව තියෙන ඒ ස්වභාවය තේරුම් ගන්න එපා. ඒ කායිකව තියෙන ස්වභාවය හොඳට කන්න බොන්න පුළුවන් කාලේ. අපි කියනවනේ පුංචි කාලේ හොඳට කන්න පුළුවන් කාලේ. ඉතින් කෑමත් එක්ක ජවය වැඩි ඒවත් එක්ක දුවන්න පයින්න වෙනවා. අපි ඒව ආරෝපණය කරන්න ඕනේ හොඳ තත්වයට. දැන් අපි හිතමු මේ වැඩබල කරගන්න, ගෙදර අම්මට තාත්තට උදව් කරගන්න.
ඒක යොමු කරගන්න පුළුවන්. එහෙම අපේ හඳුරන්නේ. ඒක හරියට හැබැයි ඉතින් තේරුම් අරගෙන කරගන්න ඕනේ. ඕක අර දෙපැත්තම තියෙනවා. දෙමාපියොත් තේරුම් ගන්න ඕනි, දරුවනුත් තේරුම් ගන්න ඕනි. ඒ කරන sannivedana ශෛලියත් වටිනවා. අනිවාර්යයෙන්. ඒ නිසා දරුවෙක්ගේ හිතක් තලන්න නැතුව, සලන්න නැතුව, පෙලන්න නැතුව කතා කරන විදිහකුත් තියෙනවා. දැන් සමහර දෙමාපියෝ ඉන්නවා දරුවන්ට කතා කරන්න දන්නේම නැහැ. එතකොට ඒ නිසා මේක හරි ක්‍රමවේදයකට දෙමාපියෝ සහ දරුවෝ අතර තියෙන සම්බන්ධයත් රැකගෙන දරුවෝ ඒ තමන්ගේ මැණික් ගල් ටික හරියට උපමට්ටම් කරලා රටට දායාද කිරීමේ වගකීමක් තීරුම් අරගෙන යා යුතු ගමනක්. අපි කෙලින්ම තරුණයන්ට ඉලක්ක කළේ බුදුමග වැඩසටහන. ඉදිරියටත් අපි ටිකක් කතා කරමු ඒ ගැන. අවසර දෙන්න පුංචි ග්‍රාමයකට යන්න. සම්මා කම්මන්ත එවැනි ජේෂ්ඨතම ශ්‍රේෂ්ඨතම විශිෂ්ටතම ව්‍යාපාරිකයෙකු වෙනුවෙන් අපි වෙන් කළා. පාරිභෝගිකය නැත්තම් ව්‍යාපාරයක් නෑ. යාන වාහන ගන්නව නම්, නිවාස ගන්නව නම් ඒ සියල්ලම අපිට Tamanට ගැළපෙන ප්‍රමාණයට කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වටේ හිටිය ඔක්කොම සිටුවරු. ਉਹ දේශනා කරේ සිටුවරුන්ට. වටේ හිටිය ව්‍යවසායකයෝ. සාර්ථකත්වය, ධාරිතාව, පරිණත බව, ආදර්ශය ඔස්සේ මහ පොළවෙන් සඳලු තලයට ගිය දීර විවසායකත්ව ප්‍රතිරූපීන්ගේ සම්මුඛ වීම. සම්මා කම්මන්ත නැගිටින දේශයකට. සිකුරාදා රාත්‍රී 8 නැවත විකාශය බදාදා සවස 3ට. ඇතිවන නැතිවන අන්ත දෙක අතර පවතින කාල පරාසයක තිර සංවිධානය. නවමාන ජීවිතයේ නොසිතන පැත්ත. සෑම අඟහරුවාදාවකම රාත්‍රී 8ට නැවත විකාශය සෙනසුරාදා සවස 3ට. ඔබේ වැඩපළේදී මකතොටේදී ඔබ විවිධාකාරයේ රූප දකිනවා. ඒ වුණාට රූප පෙට්ටියෙන් ඔබ දකින්නේ සීමිත රූප ප්‍රමාණයක් විතරයි. සාමාන්‍යයෙන් ඔබ නොදකින දැකිය යුතු රූප පෙට්ටියෙන් දකින්න. එන්න, දකින්න, විඳින්න විෂම රූප. වන්දේ වන්දේ බුද්දං වන්දේ. චේති ප්‍රාතිහාර්යයේ වර්තමාන ප්‍රතිමූර්තිය වක්කුල මහා රන්සෑ රදුන්ගේ උතුම් ආශිර්වාදය ලබා ගැනීම උදෙසා දිනපතා සිදු කෙරෙන මහානුභාව සම්පන්න ඖෂධ 108ක් සමන්විත ඖෂධ පූජාමය පින්කමට ඔබත් දායක වන්න. උතුම් බක්කුල මහරහතන් වහන්සේ මෙන් නිරෝග සම්පත්තිය ලබා ගන්න. විස්තර සඳහා අමතන්න 0.34 22.63 646.
අපි බුදුමග සදහම් සාකච්ඡාව සමග මෙත් සදහම් විකාශයේ උදෑසන පෝෂදාහි ආහාර වේල අපේ හාමුදුරුවනේ මනසට දෙන සමබර ආහාර වේලක් අපි ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔබ වහන්සේත් වැඩි හරි වටිනවා. අපේ හාමුදුරුවනේ දැන් අපි නවත්තපු තැනින් පටන් ගනිමු. ක්‍රීඩා දශකයේ හිටියේ. ඔව්. දැන් ක්‍රීඩා දශකයේ එහෙමයි ඊළඟට එන්නේ 21 ඉඳලා 30 දක්වා එන්නේ මේ කායික වර්ණ දශකයේ. එතකොට ඒ කාලය තුල ඔන්න ඔය රැලි වලට අහු වෙනවා. දැන් කායිකව තියෙන මේ යම්කිසි කය අලංකාර කරන්න අනිත් කෙනාගේ දිහා බලාගෙන ගොඩ නැගෙන්න කොණ්ඩේ පීරනකොට ජනප්‍රිය චරිතයක් බලාගෙන කොණ්ඩේ පීරන්න අනුකරණය කරන්න. ඒ කියන්නේ ලස්සන ගැන හිතනවා. ඔය කාලය වෙනකොට දැන් අර ක්‍රීඩා දශකයේ ඉන්නේ හොටු පෙරාගෙන නාවර පෙරාගෙන හිටියට ඒ කාලය ඉවර වීගෙන එනකොට එහෙම ඉන්න කැමති නෑ. දැන් ඔබතුමා දන්නවනේ ඔබතුමාගේ දරුවෝ ඉන්න නිසා ඒ වගේ කාලයවලද අපිත් එහෙමයි පුංචි කාලේ හිටපුවා කවුරුවත් එහෙම සැලකිල්ලක් නෑ. අඳින්නේ පළඳින්නේ ඒ ගැළපීමක් නෑ. සමහරක් වෙලාවට ඒවා හිතන්නේ නෑ. සමහරක් වෙලාවට මේ දුර ගමන් ගියත් අපිට ඒවා එච්චර ගාණක් නෑ. ඒ කාලය තුල ඒක නෙවෙයි ප්‍රධාන. දැන් වර්ණ දශකයට එනකොට ඒක තමයි ප්‍රධාන. එතකොට බලනවා අනිකා දිහා මං නිවැරදිද නැත්නම් මම ලස්සනද? නිවැරදි කියන්නේ එතන ලස්සනද කියලා බලන්න. ඊළඟට මගේ තව මොනවද ලස්සන වෙන්න ඕන? අඩුපාඩු මොනවද? දැන් ගැහැණු දරුවෙක් නම් බොහෝ වෙලාවට මේ රූපලාවන්‍ය පැත්ත එහෙම වැඩිපුර උනන්දු වෙන්නේ ওই කාලය තුල. ඒක අපිට පේනවා ඒ දශකයේ තුලම වැඩිපුර වෙහෙසෙන්නේ ඒවත් එක්ක. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම අපේ අනුසු දැන් ඔතෙන්ට යනකොට දැන් වර්තමානයේ ගත්තොත් ක්‍රීඩා දශකයේ ඇතුලේ කොහොම හරි මේ උත්සාහ කරනවා මේ ජංගම දුරකථනයක් එහෙම ගන්න. ඔව් එහෙමත් වෙනවා. දැන් ඒක වර්තමානයේ උමනාව තියෙනවා. ඔව් එහෙම වෙනකොට ඒක දැන් මේ වර්තමානයට අනුව එහෙම වෙලා තියෙනවා. දැන් ওই කාලේ වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ මොකක්ද දන්නවද? වැඩි හිටියෝ විදිහට. දැන් එහෙම ඉන්නකොට ඒ අය කැමති. දැන් එහෙම ඉන්න තමයි කැමති. ඒ වගේම ඒ අයත් එක්ක ඉන්න අනිත් අය ගැනත් ඒ අය සැලකිලිමත් වෙනවා. දැන් අම්මා තාත්තා වුණත් එයාලට උඩ පිළිවෙලකට ඉන්නවනම් ලස්සනට ඉන්නවනම් එතකොට තමයි අම්මා තාත්තත් එක්ක උනත් ගමනක් බිමනක් යන්න එන්නේ. ඔව් අනේ තාත්තේ කොහොමද යන්නේ? මොකද අඳින්නේ කියලා අහනවා. ඔව් ඒකත් අහන අවස්ථා තියෙනවා. ඒක තමයි. දැන් තමන්ගේ ලස්සන විතර නෙවෙයි ඒකට බලන්නේ. තමන්ගෙත් එක්ක යන අනිත් අය ගැනත් බලනවා. එතකොට මේ ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් තරුණ දරුවෙක් එක්ක අම්මා තාත්තා යනවා නම් පිළිවෙලකට ඇඳලා යන්න ඕනේ. දැන් අම්මා තාත්තා පිළිවෙලකට නැතු වෙච්චාම ඒ දරුවට ලැජ්ජා වෙන්න පුළුවන්. එහෙම එකකුත් තියෙනවා. දැන් පිළිවෙල කියලා කියන්නේ අපේ පිළිවෙල. නේද? දැන් අපි දෙමව්පියන්ට ගෞරවයක් ඇති වෙන විදියට පිළිවෙලකට යන්න ඕනේ. ඒක වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි මේ කාලය තුල ඔන්න වැරදි දේවල් වලටත් යොමු වෙනවා. වර්ණ දශකයේ තුල. ඒ කියන්නේ විරුද්ධ ලිංගික ඒ පැත්තත් එක්ක. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් දැන් අවබෝධයක් නැතුව සිද්ධ වුණාම ඒ අවබෝධයක් නැතුව සිද්ධ වෙන දේවල් අනතුරුදායකයි. අවබෝධයක් නැහැ. ඉතින් ඒ අවබෝධයේ ඇතිව සිද්ධ වෙන කාලය එනවා. ඒ කාලය තුල ඒ ගැළපෙන ඒ தત્ත්වයේ තියෙන්නත් ඕනේ. ඒවා පහු වෙන්නත් ඕනේ නැහැ. හැබැයි ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ওই කාලය තුල තමයි යම් යම් හැඟීම් ඇති වෙන්නේ. ඒ වර්ණ දශකයේ තුල හැමදේම සිද්ධ වෙනවා. දැන් ඒ කාලය තුල ওই වයස වෙනකොට බොහෝ වෙලාවට කෙනෙක් හොයනවා. තව කෙනෙක්ගේ රැකවරණය හොයනවා. අන්න ඒ වෙලාවට අම්මා තාත්තා රැකවරණය දුන්නේ නැත්තම් අම්මා තාත්තා අයින් කරලා නම් දැන් ගොඩාක් සමාජය අපිට පේනවා රසන්ත මහත්මයා මේ අම්මා තාත්තට දරුවෝ ගැන හොයන්න වෙලාවක් නැහැ. ඒක ගොඩක් මේ අඩුපාඩුව. දැන් ඉස්සර සමාජය තුල තාත්තා විතරයි රැකියාව කරේ. අම්මා ළමයින්ගේ කටයුතු වල යෙදිලා හිටියේ. අම්මා ළමයින් එක්ක තමයි ජීවත් වුනේ.
දැන් මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඒක අපිට අභියෝගයක්. අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඒ අවධානයේ ඉන්න පරිසරයක් හදා ගන්න ඕනේ. මොකද නැත්තම් එයා පිටින් ඒ රැකවරණය ආරක්ෂාව ආදරේ මේ හොයනවා. ඒක හරියටම එයා හොයන කාලය තුල නැත්තම් ඒ දරුවන්ගේ අභිලාෂයන් වලට ගැළපෙන කෙනෙක් අහුනොත් එහෙම අම්මා තාත්තට වඩා විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරලා කටයුතු කරන්න යනවා. හැබැයි ඔතන අපේ හඳුරුවනේ අපි ඔබ වහන්සේ අපි සැහැල්ලුවෙන් කතා කළාට අතිශය සංකීර්ණයි. අතිශය සංකීර්ණයි. හරියට හොයලා බැලුවොත් එහෙම ඛේදනීය තත්ත්වයක්. ඛේදනීය තත්ත්වයක්. දැන් අපි අර ඔබතුමාර සඳහන් කරපු විදිහට මේ කාලවකවානු තුල අපිට අහන්න ලැබෙන දේවල් මෙන්න මේ කාලයේ තමයි ගොඩක් සිද්ධ වෙන්නේ. දැන් මං කියවනේ අර නිවැරදි පැත්තට මේක යොමු කරගන්න පුළුවන් වුණොත් හොඳයි. අපේ හඳුර තව එක තැනක් මතු කරගනිමු අපි ඒක. මම හිතනවා පිළිවෙලයි. දැන් හුඟක් දෙමව්පියෝ මං එතෙන්දි දෙමව්පියන්ට ඇඟිල්ල දික් කරන්න කැමතියි. බය නැතුව. හුඟක් දෙමව්පියෝ දැන් ළමයෙක් පුංචි කාලේ අපි ළමයෙක් පුංචි කාලේ ළමයෙක් ඉපදුනාට පස්සේ ඒ ළමයාගේ කැතකුණු අත ගන්න එක ඒ දේවල් දෙමව්පියෝ කරන්න ඕනේ. ඒක මේ අමුතුවෙන් මේ මතක් කර කර අපි මෙහෙම කරනවා වට ගාත කවි කියන එක වැඩක් නැහැ. ඒක කළ යුතුයි. වෙන කවුද කරන්නේ? කසාද බැඳලා පස්සේ දරුවෝ හැමුණාම කැතකුණු අත ගාලා ඒ හදන එක දෙමව්පියෝ කරන්න ඕනේ. ඒක එකක්. එහෙම කළා ඒ ටික ඕනි කාලේ අපි පුතේ කළා කියලා ළමයිට දෙමව්පියෝ ආදරේ දැනෙන්න අවශ්‍ය තැන්වලදී තමයි අපේ හඳුරුකෝ වගේ අතහැරලා දාන්නේ. දැන් අර කාලය තුල ඔය ඕන කෙනෙක්ගෙන් ආදරයක් තියෙනවා. තියෙනවා දන්නෙත් නෑ ආදරේ කියන එක. ගමේ ඉන්නවනම් ගමේ හැමෝම ආදරේ ඒ කාලේ. එතනම ලොකු අම්මලා පුංචි අම්මලා ඔක්කොම හුරතල් කරනවා වඩා ගන්නවා ආදරේ කරනවා. ඊට පස්සේ දැන් මේ තාම ගැඹුරු තැනක් අපේ හඳුර අපි කතා කරන්නේ ඒක ඔළුවට දැනෙන අපිට උනා. දැන් සමහර අවස්ථාවලදී දැන් අපි විවාහ වෙලා දරුවෝ හිටියත් අම්මගේ ආදරේ හොයනවා. දැන් අම්මගේ ආදරේ වෙනස් වුණොත් එහෙම තාත්තගේ අම්මගේ දෙමව්පියන්ගේ ආදරේ කසාද බැඳපු අපිට උනත් වෙනස් වුණොත් එහෙම ඒක දැනෙනවා අපේ හඳුරන්නේ. ගැඹුරට දැනෙනවා. එතකොට ඒ නිසා මේ හුඟක් දෙමව්පියෝ කරන දෙයක් තමයි ඔබ වහන්සේ කිව්වා වගේ ආදරේ දෙන්න ඕනි තැන ආදරේ නැහැ. ආදරේ ඕනි තැන ආදරේ හොයන තැන ළමයි තනි වෙලා. අන්න ඒ ප්‍රශ්නේ තමයි දැවැන්තෝ මනසට බලපාලා තියෙන්නේ ගොඩක් අයගේ. එතකොට දරුවන්ගේ නෙමෙයි වැරද්ද දෙමව්පියන්ගේ. කියන්නේ අර ඇතුළත ඒ වටපිටාව නැති වුණාට පස්සේ තමයි ගෙදරින් පිටින් හොයන්න බලන්නේ. ඒකත් එක්ක. ඒ නිසා මේ අම්මලා තාත්තලා සැලකිලිමත් වෙන්න ඕනේ මේ වයසේදී විශේෂයෙන්ම මේ දූවරුන්ට ඒ රැකවරණය දෙන්න ඒ වගේම ඒ හොයලා බැලීම කරන්න ඒක ඊළඟ පුතුන්ටත් ඒ වගේම විශේෂයි. ඔව් අපේ හඳුනන්නේ තව තනක් තියෙනවා කතා කරන්න ඔබ වහන්සේගේ දැනුවත් කිරීමක් එක අවශ්‍යයි. දැන් එක දරුවෙක් ඉන්නවනේ අපි පොඩි තැනින් ඉඳන්ම යන් එක දරුවෙක් ඉන්නවා. ඒ දරුවා අපි හිතමුකෝ ටිකක් ලොකු වෙනකොට ඒ පවුලට තව දරුවෙක් එනවා. දැන් තව දරුවෙක් ආවට පස්සේ දැන් දෙවනි දරුවටනේ වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ. එතකොට අර දරුවෝ හිතනවා මේක මේ දැන් මල්ලිට තමයි ආදරේ නංගිට තමයි ආදරේ මට ආදරේ නෑ. එතකොට දැන් ඒක දෙමව්පියෝ අතිනුත් වැරද්දක් වෙනවා. දැන් ගත්තොත් එහෙම අක්කා හරි අයියා හරි පළවෙනි දරුවා ඇවිල්ලා පොඩි එකාට යන්තම් හරි මොකක් හරි කියලා මේව කළොත් එහෙම අර දරුවට එක්ක ගහනවා එක්ක බනිනකොට ඕක තව උච්ච වෙනවා. ඒ නිසා නංගිට හෝ මල්ලිට කරදර කරපු ළමයි ඉන්නවා. ඔව්. ඒවා සමාජයේ හිතන්නේ නැති විදිහට කරදර කරපු ජීවිතේ නැති කරගන්න මල්ලිගේ ජීවිතේ නැති කරන්න හදපු ළමයි ඉන්නවා අපේ හඳුරෝනේ. ඒ නිසා මෙන්න මේ ආදරයත් එක්ක මේ තියෙන මනස සකස් කිරීම හරි සංකීර්ණ දෙයක් අපේ හඳුරේ යන්නේ එතෙන්ටත් චුට්ටක් අවවාද කළොත් හොඳයි දෙමව්පියන්ටයි තෙනුන් තේරුම් තියෙන දරුවන්ටයි දෙගොල්ලටම. ඔව් දැන් එතන දෙමව්පියෝ උපක්‍රමශීලී වෙන්න ඕන. දැන් පුංචි කාලේ අපි හිතමු අවුරුදු
2ක 3ක ඉන්න දරුවෙකුට ඒ දරුවා බලාපොරොත්තු වෙන ආදරයක් තියෙනවා. එයා නිතරම ඇඟේ දැවටි නිතරම එයා ගැන අවධානයෙන් ඉන්නවා නම් එයා කැමති. ඒ අවධානය ගන්න මොන හරි එයා කරනවා. අඬන එකත් අවධානය ගන්නනේ කරන්නේ. චුට්ටක් මේ වුණාම ඒ වගේම තමයි අර ඊට වඩා ඉහළ නැත්තම් ඊට වඩා වයසින් වැඩි දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ගේ මනසේ තියෙනවා මල්ලි ආපු නිසා නංගි ආපු නිසා මට ආදරේ නෑ දැන්. මාව අතහැරලා. ඔව් දැන් ආදරේ මල්ලිට. දැන් ආදරේ මල්ලිට. එතකොට එයාට වෛරයක් තියෙනවා. මොකද එයාටත් තේරුම් ගන්න බෑනේ තාම. එයාටත් මේක මෙහෙම තත්වයක් කියලා තේරෙන්නේ නැහැ. එයාත් හිතන්නේ මල්ලි ආපු නිසා මට අම්මාගේ ආදරේ නැති වුණා. තාත්තගේ ආදරේ නැති වුණා. එයා තව සාධක හොයනවා. දැන් මම වැරද්දක් කරොත් ගහනවා. හැබැයි මල්ලි නංගි වැරද්දක් කරොත් ගහන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ එයා පොඩි නිසායි එහෙම ගහන්නේ නැත්තේ කියලා. ඒතකොට ටික ටික ඕක වර්ධනය වෙනවා. ඔබතුමා අර කිව්වා වගේ ඊළඟට ඒක වර්ධනය වෙලා සමහරක් වෙලාවට සහෝදර සහෝදරියන් අතර ගැටන පවා සිද්ධ වෙලා තියෙනවා. ඒවට තව හේතු සාධක හදා ගන්නවා. දැන් දීපල සම්බන්ධයෙන් ඕවා තවත් බලපානවා. එතකොට සමහරක් අම්මලා කරන වැරද්දක් තමයි එක දරුවෙකුට නැත්තම් දෙන්නෙකුට විශේෂත්වයක් දක්වනවා ඒ අයගේ හැසිරීම රටාවත් එක්ක. දැන් ඔය අම්මලා තාත්තලාට දරුවෝ අපි හිතමු 5ක් හම්බුනායි කියලා. ඔය 5 දෙනාම ඔය අම්මගේ කුසින් තමයි ඉපදෙන්නේ. හැබැයි ඔය දරුවන්ගේ විඥාන ශක්තිය වෙනස්. ඔව් හිත් 5ක්. හිත් 5ක්නේ. එතකොට ඒ අය සංසාරයේ පුරුදු කරගත්ත මේ විඥාණය තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒකට අනුකූලව තමයි ඒ අය හැසිරෙන්නේ. සමහරක් අයට කේන්ති යනවා. සමහරක් අයට කේන්ති යන්නේ නැහැ. සමහරක් අය හරි විමසිලිමත්. දැන් කියනවනේ සමහරක් දෙමාපියෝ කියන බලන්නකො මල්ලි කොච්චර මේ හොඳයිද කියලා අනිත් දරුවෝ එක්ක කියන්නේ. එතකොට එහෙම කරන්න කියපුවම වෙන්නේ අර එයා හදාගන්න චිත්‍රය තව තව වැඩි වෙනවා. ඔව් පෞරුෂයට හානියක්. ඔව්. එයා ටික ටික හදාගන්නවා අම්මා තාත්තත් දැන් මට ඉන්නේ විරුද්ධව. හතුරු වගේ පේන්නේ. හතුරු වගේ පේන්නේ. ඒකෙන් වෙන්නේ අර අනිත් සහෝදරයන්ට සහෝදරියන්ටත් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. දෙමව්පියෝ කෙරෙහිත් එයා දකින්නේ අර කිව්වා වගේ හතුරු ලීලාවෙන් දකින්න වෙලාවල් තියෙනවා. ඔව්. අපි මේ කතා කරන දේ හැමෝටම වැදගත් අපේ ආමුදුරෝනේ. දෙමව්පියන්ට වැදගත්, අනාගතයේ විවාහ වෙලා දරුවෝ හදන්න ඉන්න තරුණීන්ට විශේෂයෙන් වැදගත්. අපි මේ කතා කරන දේ කතා කරන්නේ තරුණ තරුණියෝ ඉලක්ක කරගෙන, අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉලක්ක කරගෙන දැන් සමාජගත වෙලා පවුල් පන්සලක් වෙනවා කියලා කියන්නේ අපේ ආමුදුරේ. පන්සලක් වගේ පවුලක් ඒ කියන්නේ. එහෙම වෙලා හොඳ තැනකට යන්න, හොඳ ඉලක්ක ජය අරගෙන ස්ථාවර වෙන්න ඉන්න තරුණ ප්‍රජාවට අපි කතා කරන්නේ. අපේ හාමුදුරුවනේ දැන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනි දැන් ඔතන දැන් සංසන්දනාත්මක විග්‍රහයනේ ඔය කතා කළේ. තව දරුවෙක් එක්ක අනිත් දරුවා සංසන්දනය කරනවා. අන්න ඔයා වගේ නෙමෙයි මෙයා. නේද? මල්ලි වගේ නෙමෙයි මල්ලි හොඳයි. ඔයගොල්ලෝ දැනගන්න ඕනි මල්ලි වගේ වෙන්න. කියලා එහෙම වෙන්න බෑ. ඒ එක්කම අනිත් වරද්ද තමයි අනිත් ළමයි එක්ක සංසන්දනය කරනවා. එහා ගෙදර ළමයි එක්ක, පන්ති අනිත් ළමයි එක්ක එහෙම සංසන්දනය කරන ගතියකුත් තියෙනවනේ. අරය විභාග පාස් උඹට විතරයි බැරි. එහෙම කියනවා. ඔය දෙන්නේ. දැන් අනිවාර්යයෙන්ම දැන් ওই විභාගවල අසමත් වෙලා දරුවෝ සියදිවි හානි කරගන්න හේතුව වෙන්නේ ඕක. ගෙදරට මුණ දෙන්න බැරුව. මොකද දෙමව්පියෝ බලාපොරොත්තු වෙන අසීමාන්තික ජයග්‍රහණයක්. සමහර දරුවෝ විභාගේ පාස් වෙලා පාස් වුණාට අර දෙමව්පියෝ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය නැහැ. දැන් එහෙම බලාපොරොත්තුවක් නැති වුණාම ඒ අය එහෙම මේ හදිස්සි තීරණ වලට යනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ. අපි තාම වර්ණ දශකයේ තුල සැරිසරුවේ අපි බාහිර කාරණාත් කතා කරනවා. ඒවලේ මතුවෙන දේවල් විසඳගෙන යන්නට ඕනි. මොකද මේ වගේ මාතෘකාවක් එක පිළිවෙලට මාතෘකාවෙම යන එක අපරාධය අපේ හාමුදුරුවනේ. ඒවලේ මතුවෙන සමාජ කාරණා වටපිටාවත් කතා කරගෙන යන එක ප්‍රයෝජනයි.
අපිලිවෙලක් දක්නට ලැබුණට ආකෘතිය තුළ කතා කරන දේ ප්‍රයෝජනෙ වැඩි. ඒ නිසා සියලු දෙනාටම අපි ආරාධනා කරනවා අනිත් අයටත් මේ පණිවිඩය කියලා සෑම උදෑසනකම තරුණ සිත්වලට අපි කතා කරන බුදුමග බලන්න පුරුදු වෙන්න. ජීවිතය හදාගන්න පුළුවන් වේවි. පුංචි විරාමයකට අවසර දෙන්න. සුවාර සතියේ සෑම දිනකම උදෑසන 10:30ට සඳුදා සවස 5ට නැවත විකාශය සිකුරාදා සවස 7ට. අගේ කරන එක සාමාන්‍යයෙන් ඕනි දෙයකට මේ කෙනෙකුට මෙහෙමයි කියලා තේරෙනවා. අපේ ආමුදු ටිකක් ලියා ගන්න තියෙන්නේ උතන කැපකිරීම කියන එක. අද වර්තමානයේ ගත්තොත් එහෙම පැයක බණක් ශ්‍රවණය කරලා අවසන් කරන්න අඩුම තරමේ හේතුවක් දාගන්න කණුවක්වත් තිබුණ නැත්නම් කැපකිරීමක් කරන්න බෑ. සමහර දේවල් තියෙනවා අපි කැප කරන තරමට අගේ කිරීමක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් බඩගින්න ඉන්නවා. ඔයා කෑවද? මං තාම කෑවේ නැහැ. ඔයා කෑවද? නෑ මං කෑවේ නැහැ. පිස්සුද? මම මේ වැඩත් එක්කනේ ඉන්නේ. ඔයා කන්න. ඒ වචනේ කියපක මං අනිත් එක්කනට මොකද හිතේ? මං කරපු කැපකිරීමට මගෙන් අහුව ඔයාට පිස්සුද කියලා. කැපකිරීම කරන්න හරියට දැනගෙන ඉන්න ඕන. ඒ නිසා මේ දැනගෙන කරන කැපකිරීම පිළිබඳව අපි ටිකක් කතා කරමු. වේදල්ල සඳුදා රාත්‍රී 8ට නැවත විකාශය සිකුරාදා සවස 3ට. බුදුහාමුදුරන්ට ඉන්න සියලු දෙනාගේම හිත් බුදු ඇසින් පිරිසිඳ බලන්න කියන පුළුවන් කියන. එතකොට කොච්චර පිරිසක් බණහන්න හිටියත් ඒ හැමෝගෙම සසර පින ධර්මාවබෝධ කිරීමේ කුසලතාව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින. එහෙම දකිමින් බුදුරජාණන් වහන්සේ පින් ඇති අය අරමුණු කරගෙන දහම් දෙසන. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මානව සිත්වලට පරම පූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ විසින් දේශිත සද්ධර්ම දේශනා යලි යලිත් ශ්‍රවණය පිණිස පියෝ TV අංක 111 මෙත් TV එකෙන් මෙත් TV Facebook පිටුවෙන් ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ YouTube channelෙන් මෙත් TV app එකෙන් ඔබට පහසුකම් සැලසේ. අප හැම විටම ධර්මයට ලං වෙමු. දැන් ඔය වහන්සික විදිහට විභාගය සහ ප්‍රතිඵලත් අතර ගැටෙන දෝලනය වෙන පීඩාවට පත්වෙන තැලෙන පුංචියවුන්ගේ පීඩනය කතා කරන්න ගියොත් නම් හිතාගන්න බෑ. හරියට රිංගල බැලුවොත් එහෙම පුංචි මනසට අපිට පුළුවන් අපේ හඳුර අපිට වෙන්නේ සියදි විහානි කරගන්න. ඇත්ත කතාව ගත්තොත් එහෙම. ඒ තරම් නොහිතා කටයුතු කරන මම හිතන්නේ ඒ දෙමව්පිය මොන මානසික මට්ටමකද ඉන්නේ කියලා අපේ හඳුරන්නේ. එහෙම අනන්ත අප්‍රමාණ නිදර්ශන තියෙනවා. එතකොට ජීවිතේම විභාගය කියලා ළමයින්ගේ ඔළුවට දාලා තියෙනවා. ඒකට විභාගේ ෆේල් වුණ මිනිස්සු ඉන්නවද ලෝකේ සාර්ථක පුද්ගලයෝ? වෛද්‍යවරු ගත්තත් ඉංජිනේරුවෝ ওই දෙකනේ ඉතින් ලොකුවට හිතාගෙන ඉන්නේ. ඉංජිනේරුවරු ගත්තත් ලෝකේ මොන රස්සාව කරන අධ්‍යාපනයෙන් උසස් වෙලා රස්සාව කරන කී දෙනෙක් ඉන්නවද ජීවිතය අසාර්ථක? ඒ ජීවිතය අසාර්ථක බොහෝ පිරිසක් ඉන්නේ වගේ වෘත්තිවල.
සාර්ථක ජීවිතයක් ගත කරන දරුවෙක් තමයි නිර්මාණය කරගන්න ඕනේ. අපේ ආමතුරු අන්න ඒ පසුබිමයි මං හිතනවා අපි ධර්මානුකූලව සැකසී යුත්තේ. ඒ නිසා තමයි ඔබ වහන්සේට ආරාධනා කළේ වගකීම බාර දෙන්න අපේ ආමතුරුවෝ. ඔව් ඒ දැන් අපි කතා කරගෙන ආවේ මේ වර්ණ දශකයේ ගැනනේ. එතකොට ඔය ඔතෙන්දී ඇත්තටම දෙමව්පියෝ මේ හොඳ මේ බුද්ධියෙන් ක්‍රියා කරන්න ඕනේ. විශේෂයෙන්. මොකද අර විභාගේ පාස් වුණයි අපේලුණයි කියලා සියදිවි හානි කරගන්නේ ඔය තරුණ වියේ ඉන්න කණ්ඩායම. පුංචි දරුවන්ට එහෙම බලපෑමක් නැහැ. එතකොට එයාගේ ඒ මනස වෙනස් කරන්න උනත් සමහරක් දරුවෝ ඉන්නවා කවුරුත් කියන්න ඕනේ නැහැ. Tamanට අරමුණක් තියාගෙන ඉන්නවා මම මෙච්චර ගන්න ඕනේ. මම මෙච්චර ගත්තේ නැත්තම් මට වැඩක් නැහැ. එහෙම කියන අය ඉන්නවා. දැන් එතකොට එහෙම දැනගත්ත වෙලාවෙකවත් අඩුම තරමේ. එතකොට දෙමව්පියෝ දැනගන්න ඕනේ මේක මේ විදියට නෙවෙයි විසඳෙන්න ඕනේ කියන එක උපක්‍රමශීලීව දරුවාට ආවර්ජනය කරලා දෙන්න. නැත්තම් ඒ අවබෝධ කරලා දෙන්න ඕනේ. එතකොට දැන් අපි ගොඩක් කතා කරානේ මේ දරුවන්ගේ පැත්තේ. ඔව් අපේ හඳුනන අනිත් එක දැන් දෙමව්පියෝ ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද? හුඟක් දෙමව්පියෝ මේ Tamanට බැරි වෙච්ච ටික දරුවන්ගෙන් කරගන්න හදන ගතිය. ඔව් එහෙම එක්කුත් තියෙනවා. නෑ හැබැයි ඉතින් දෙමව්පියෝ මෙහෙමයි අර Tamanට ලං වෙන්න බැරි වෙච්ච ඉලක්කවලට දරුවෝ ලං කරන්නනේ දෙමව්පියෝ කැමති. ඒක හරි. දැන් ඕනිම දෙමව්පිය දැන් මම කැමතියි අපේ දරුවෝ ඉහළින් වැජඹෙන්නට. ඊට වැඩි ඒකනේ මං කියන්නේ. දැන් දක්ෂතාවයේ තියෙන එක දෙයකට. නමුත් බලහත්කාරයෙන් වෙන පාරවල් වල යනවා. ඔව් ඒ කියන්නේ තමන්ගේ අභිලාෂයට නෙවෙයි යන්න දෙන්නේ. ඒ කියන්නේ ළමයාගේ උවමනාවට වඩා සමාජ තත්වයට අනුව තමයි විෂයන් පවා තෝරගන්නේ. ඒකත් වරදක් විදියට තියෙනවා. සමහර දරුවෝ එපා කරලම තියෙනවා මේ ඉගෙනීම එහෙම වුණාම. ඉතින් මේ ඊළඟට එන්නේ මේ බල දශකයේනේ. දැන් බල දශකය කියලා කියන්නේ තරුණ කාලයටම අයිති එකක්. කියන්නේ දැන් ඔය අවුරුදු 31ත් 40ත් අතර ඔය කාලය තමයි මේ තරුණ කාලයේ සීමාව. ඒ කියන්නේ අපේ ආඳුරන්ගේ දශකයේ නේද? ඔව්. එතකොට මේ බල දශකය තුළ ඒ අය ක්‍රියා කරන තනියෙන් හිතලා බලලා. දැන් අපි තනියෙන් ක්‍රියා කරන එක හොඳයි අවබෝධය තියන අය. නැත්තම් වරදින්න පුළුවන්. වැරදුනොත් නිවැරදි වෙනවටත් වඩා වැරදීමේ පතුලට යන කම්ම වරදිනවා. එහෙම අය විනාශ වෙලාම යන වෙලාවල් තියෙනවා. ඒ වගේ අය සාමාන්‍ය අපි අර කියන්නේ මොනිටර් කරන්න ඕනේ. ඔව්. එතකොට මේ කාලය තුල වැඩි හිටියු නැහැ. දැන් අම්මා තාත්තට මේ කාලය තුල බල ඉන්න බෑනේ. අන්න එතකොට තමයි අපිට සමාජයේ ඇසුර ලබන අයව නිවැරදිව ඇසුරු කරන්න වෙනවා. දැන් ඊට ඉස්සෙල්ලා දශකයේ තුලත් සමාජ ඇසුර වැදගත් වෙනවා. දැන් මේ කාලය තුල තනියෙන් අවබෝධය ලැබලා ජීවිතේ පුරුදු වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ කාලය තුල තමන් ගන්න තීන්දුව හරි වැරදි කියලා තේරුම් ගන්න පුළුවන් මනසක් ගොඩනගා ගන්න ඕනේ. එතකොට ඒ කාලය තුල තමයි තනියෙන් වැඩ කරන්න වෙන්නේ. එහෙමයි. අපේ හඳුරන්නේ ඔතෙන්දී දැන් හුඟක් තරුණ දරුවෝ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම මේ තීරණ ගැනීම ගැන. දැන් ඔබ වහන්සේ ඔය කියපු තැනේදී හිතාගෙන ඉන්නවා අම්මයි තාත්තයි මොනවද දන්නේ මොකුත් දන්නේ නැහැ. නේද? ඒගොල්ලෝ මොනවද දන්නේ? එහෙම කියන අයත් ඉන්නවා. අනේ අම්මා මොනවද දන්නේ? ඕගොල්ලෝ මොනවද දන්නේ? ඒක මෙහෙමයි මං කරන්නේ ඒවා අපිට කරන්න පුළුවන්. එහෙම මට්ටමින් තීරණ ගන්න අය ඉන්නවා. හිතාගෙන ඉන්නවා මේ වැඩිහිටියෝ මොකුත් දන්නේ නැහැ. අපි තමයි දන්නේ කියලා. එහෙම පිරිසකුත් ඉන්නවා අපේ හාමුදුරනේ. මුණ ගැහිලා නැද්ද ඒ වගේ අය? ඉන්නවා. දැන් එතකොට මේ අවස්ථාවට එනකොට ඊට වඩා පරිණතයි කොහොමද ස්වභාවිකවම. හැබැයි ඊට ඉහළ අපි දැන් කතා කරපු අර වර්ණ දශකය ඊළඟට ක්‍රීඩා දශකයේදී ওই தત્ත්වය වැඩි. එතෙන්දි තමයි මේ අත්දැකීමක් නැති වුණත් ඉදිරිපත් වෙනව කරන්න. අලුත් අත්දැකීම් හොයන්නනේ උත්සාහ කරන්නේ හැම වෙලාවෙම. එතකොට දැන් මේ අපි දැන් කතා කරන මේ බල කියන ශක්තිය තියෙන අවස්ථාව කියලා කියන්නේ මෙතෙන්දී කරන ක්‍රියාව හරි අවබෝධයෙන් නොකළොත් ඒ තුල සිද්ධ වෙන්නේ අයහපතක්.
එයාගේ ජීවිතයට සමහරක් වෙලාවට මුළු ජීවිත කාලයම දුක් විඳින්න වෙන අවස්ථාවක්. එතකොට ඒ පිළිබඳව අනිත් අය ආයි කතා කරන්න එන්නෙත් නැහැ. දැන් දෙමව්පියන්ට ඊට පස්සේ හොය හොයා ඉන්න බෑනේ මේ අවුරුදු 30ක් 40ක් වුණාට පස්සේ නේද? ඒ වගේ නෙමෙයි වගකීමුත් වැඩි ඊට වඩා. අන්න එතකොට දැන්